සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ ඔයාලා හැමදෙනාටම අදත් මේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ සොඳුරු තක්සලාව අපේ YouTube අවකාශයත් සමගින්. ඉතින් ඔයාලා හැමෝටම අමාරුයි කියා හැමදාම ලත වෙවි ඉන්න අපූර්ව පාඩමක් පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අද දවසේ අපේ සිංහල පන්තියේ මේ සොඳුරු තක්සලාව තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි 10 11 ශ්‍රේණිවල විශේෂයෙන්ම වැදගත් වන මාතෘකාවක්. ඒ වගේම විශේෂයෙන්ම ඕ ලෙවල් විභාගයේට අනිවාර්ය මාතෘකාවක් පිළිබඳවයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා අපිට සිංහල ප්‍රශ්න පත්‍රයේ ඇතුළත අපිට විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන පේපරයක් තමයි සාහිත්‍ය පේපරය. මේ සාහිත්‍ය පේපරේ ලකුණු 80න් ලකුණු 15 විචාර දෙකකුත් ලකුණු 10 විචාරයකුත් අපිට ලියන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ලකුණු 10 විචාරය ඒ වගේම ලකුණු 15 විචාර දෙක අපි නිවැරදිව ලියුවොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ ඕ ලෙවල් පේපරයේ ඇතුලේ ලකුණු සීමාවකට යන්නට. ඉතින් ගොඩාක් දරුවන්ට තියෙන ගැටලුවක් තමයි පුතේ විචාර ලියන්නේ කොහොමද, මේ විචාරයක් කියන්නේ මොකක්ද කියන කාරණය හඳුනාගත්තේ නැති නිසා ලකුණු ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයාගෙන තමයි අද අපි මේ YouTube අවකාශයත් සමගින් ඔබ හා සම්බන්ධ වෙන්නේ. ආදරණීය දුවේ පුතේ, අපි ඉස්සෙල්ලාම බලමු මේ විචාරය කියන කාරණය කොහෙන්ද එන්නේ, මොකක්ද මේ විචාරයක් කියලා කියන්නේ කියලා. පුතේ විචාරයක් කියලා කියන්නේ අපි මේ විචාරය කියනවත් එක්කම අපිට එන වචනයක් තියෙනවා. වචන දෙකක් තියෙනවා. අපි වචන දෙක හඳුනා ගන්න ඕනේ. මේ වචන දෙක තමයි පුතේ, එකක් තමයි විචාරය, අනිත් එක තමයි රසාස්වාදය. අපි මේ රසාස්වාදය හා විචාරය කියන මාතෘකා දෙක පටලවා ගන්නට හොඳ නැහැ. විචාරයයි රසාස්වාදයයි කියලා කියන්නේ දෙකක්. දැන් අපි භාෂාව හා සාහිත්‍ය විෂය ඇතුළත අපි අවධාරණය කරන්නේ විචාර ලිවීම පිළිබඳවයි. ඒ වගේම රසාස්වාදයේ තෝරාගත් විෂය ඇතුළත අපි අවධාරණය කරන්නේ රසාස්වාදය යක් කිරීම පිළිබඳවයි. එසේනම් මේ විචාරයයි රසාස්වාදයයි කියන මාතෘකා දෙක අතර තුර දෝලණය වන යම් අවකාශයක් තියෙනවා. අන්නේ කාරණේත් අපි තේරුම් ගන්නට ඕනි. ඉතින් ඒ නිසා අද දවසේ අපි කතා කරන්නට යන්නේ රසාස්වාදය නොවේයි විචාරයයි. එසේනම් මේ විචාරය කතා කරන්නට යනකොට අපි විචාරයක් කියන්නේ මොකක්ද කියන කාරණය අපි පළමුවෙන් හඳුනාගෙන ඉමු. පුතේ විචාරයක් කියලා කිව්වන් පස්සේ අපි බය වෙන්නට ඕනේ වචනේට. මේ විචාරය කියන එක අපි පුංචි ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙන කල්ම කරන දෙයක්. විචාරය කියන දේ. ඔයගොල්ලෝ දන්නවා අපි ගම්වල ජීවත් වෙනකොට, ඒ වගේම අපි එදිනෙදා පාසල් යනකොට, ඒ වගේම තමයි නගරයේ ගමන් කරනකොට මේ හැම අවස්ථාවකදීම අපි විචාරය ක්‍රියාත්මක කරනවා. ඒක අපි හඳුනාගත්තේ නැති එක තමයි ප්‍රශ්නේ. ඒ තමයි අපේ පෘථග්ජන මිනිස්සු අපේ හිත පුතේ හැම වෙලාවකම අනුන් පිළිබඳව විවේචනය කරන්න, අනුන් පිළිබඳව අගය කරන්න, අනුන් පිළිබඳව සොයා බලන්න නිරතුරුව කටයුතු කරනවා. ඔයාලට මතක ඇති මම පුංචි උදාහරණයක් ගන්නවා පුතේ මේ විදිහට. ඒ තමයි ඔයාලගේ යාළුවා ගැන හිතන්න. ඔයාට ඉන්න හොඳම යාළුවෙක්. ඒ යාළුවා පිළිබඳව අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක් කතා කරලා මම අහනවා ඔයාගේ යාළුවා කොයි වගේද කියලා. ඔයා කියයි මට ඉන්නවා හොඳ යාළුවෙක් කියලා. ඒ යාළුවා කොයි වගේද කියලා කිව්වොත් එහෙම ඔයා කියයි එයා හරි හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. මං ගැන නිරතුරුව හොයලා බලන කෙනෙක්. ඒ වගේම තමයි මට මොකක් හරි උදව්වක් ඕන වුණොත් ඒක නොපිරිහෙලා කරන කෙනෙක්. ඒ වගේම මගේ දියුණුව ප්‍රාර්ථනා කරන කෙනෙක්. ඒ වගේ ඔයාගේ යාළුවා පිළිබඳව මට හඳුන්වලා දෙයි. දැන් අපි මේ සාහිත්‍ය පැත්තෙන් ගත්තොත් පුතේ ඔයා ඒ කරලා තියෙන්නේ යාළුවා පිළිබඳව විචාරයක්. අපි විචාරය දන්නේ නැහැ කියා හිටියට අපි විචාරය ඇත්තටම දන්නවා. ඉතින් අපි බලමු කොහොමද මේක කළේ කියලා. දැන් ඔයා මට මේ ඔයාගේ යාළුවා පිළිබඳව හඳුන්වලා දුන්නාට මම ඔයාගේ යාළුවා කවදාවත් දැකලා නැහැ. කවදාවත් දැකලා නැති කෙනෙක් පිළිබඳව තමයි ඔබ මට ඒ පැහැදිලි කර දීමක් සිද්ධ කරන්නේ. එතකොට බලන්න ඔබ ඉස්සල්ලාම මොකද්ද මට කියලා දුන්නේ? ඔයා ඉස්සල්ලාම මට කියපු දේ තමයි මට හොඳ යාළුවෙක් ඉන්නවා. මම නොදන්නා කෙනෙක් මට හඳුන්වලා දුන්නා ඔයා. ඒ හඳුන්වලා දෙනකොට අපි නිවැරදිව හඳුන්වලා දෙන්නට ඕනි. ඔන්න මතක තියාගන්න, අපි කෙනෙකුට කෙනෙක් හඳුන්වලා දෙනකොට නිවැරදිව හඳුන්වලා දෙන්නට ඕනි. නිවැරදිව. මෙයා මෙන්න මේ පළාතේ ඉන්න කෙනෙක්, මෙයා මේ පාසලට යන කෙනෙක්, මෙයා මාත් එක්ක යාළුවෙක් උනේ මේ විදිහට කියලා අපි ඉස්සල්ලාම යාළුවා පිළිබඳව හඳුන්වලා දෙනවා.
ඊට පස්සේ ඔබ කිව්වා මේ නිවැරදිව මේ යාළුවා පිළිබඳව හඳුන්වලා දීලා ඊගාවට කියපු දේ තමයි මට මේ යාළුවා හරි හොඳ කෙනෙක්. හරි හොඳ කෙනෙක් කිව්වා. දැන් ඔබ හොඳ කෙනෙක් කියලා කිව්වට ඒක මම පිළිගන්න සූදානම් නැහැ. මම පිළිගන්න සූදානම් නැහැ. ඔබ කියනවා මෙන්න මේ කාරණේ නිසා මෙයා හොඳයි. කියනවා ඔබ කියනවා මගේ යාළුවා හරිම ත්‍යාගවන්තයි. ත්‍යාගවන්තයි. ඕනම දෙයක් ඕනම කෙනෙකුට දෙනවා. මං අහනවා ඔබෙන් ඔයාට පුළුවන්ද එයා ඔප්පු කරලා පෙන්නන්න? ඔබ කියනවා මට මෙහෙම එක දවසක් මගේ යාළුවා මෙන්න මේ විදියට එයාට තිබුණේ එකම එක පැන්සලයි. ඒ පැන්සල ගෙනාපු වෙලාවකට මට එදා පැන්සලක් තිබුණේ නැහැ. වෙන යාළුවන්ගෙන් මම පැන්සලක් බලාපොරොත්තු වුණා. නමුත් කවුරුත් දුන්නේ නැහැ. නමුත් එයාගේ පැන්සල කඩලා මට කෑල්ලක් දීලා තවත් ඉතුරු කෑල්ලෙන් එයා ලිව්වා. අන්න ඒ නිසා තමයි මම ත්‍යාගවන්ත කියලා කියන්නේ කියලා කියනවා. දැන් අපි ඔතන ගමු. දැන් ඔබ මේ මොකක්ද මේ යාළුවා පිළිබඳව ਵਿਚාරය කළේ? ඉදිරිපත් කළේ ਵਿਚාරයක් පුතේ. මොකක්ද කළේ? ඉස්සල්ලාම යාළුවා පිළිබඳව මට හඳුන්වලා දීමක් කළා. ඒක නිවැරදිව කළා. නිවැරදිව කළා. ඊළඟට ඔබ කරපු දේ තමයි ඔබ කියනවා මගේ යාළුවා මෙන්න මෙහෙම ත්‍යාගවන්ත කෙනෙක්. ත්‍යාගවන්ත කෙනෙක් කියලා කිව්වා. ඒතකොට ත්‍යාගවන්ත කෙනෙක් කියලා ඔප්පු කරන්න මට සාධකයක් ඉදිරිපත් කළා. ඒ සාධකේ තමයි මෙන්න මේ කතන්දරේ. මොකක්ද? ඔබට පැන්සලක් ලබා දුන්න කියන කතන්දරය. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි උද්දෘත පාඨ කියන වචනයක් පාවිච්චි කරනවානේ. මේ උද්දෘත පාඨ කියන වචනය විශේෂයෙන්ම වැදගත් දෙයක්. මේ උද්දෘතය කියලා කියන්නේ මෙන්න මේ කාරණේට. උද්දෘතයක් ගන්නවා කියලා කියන්නේ දැන් ඔබ දැන් මෙතන දැන් මේ ත්‍යාගවන්ත බව ඔප්පු කරන්න සාධකයක් ඉදිරිපත් කළා. මෙන්න මේ සාධකය ඔප්පු කරන්න පුළුවන් සාධකයේ තමයි පුතේ අපි උද්දෘත පාඨය කියලා කියන්නේ. ඒ කියලා කියන්නේ අපි පැහැදිලි කරන කාරණය ਵਿਚාරයේදී අපි හැම වෙලාවම ඔප්පු කරලා පෙන්වන්නට ඕනේ. මේක තමයි සාධකය කියලා කියන්නේ. එතකොට දැන් ඔයාලා දැන් ਵਿਚාරයකට අපි මේ කතන්දරේ කොහොමද ගන්නෙ කියලා මම කියලා දෙන්නම්. හරීම සරලයි පුතේ. අද දැන් ඕගොල්ලෝ දන්නවා අපිට හම්බෙනවා ලකුණු 15 විචාර දෙකකුත් ඒ වගේම ලකුණු 10 විචාර එකකුත් අපිට සාකච්ඡා කරන්න වෙනවා. එතකොට අද දවසේ මම සාකච්ඡා කරන්නේ ලකුණු 10 විචාරයක්. O level paper ඇතුලේ ලකුණු 10 විචාරයක් කොහොමද ලියාගන්නේ කියලා. ඒ වගේම ඉදිරි දවස්වලදී මම ඔයගොල්ලන්ට ලකුණු 15 විචාරයක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා කතා කරනවා. ඒ වගේම තමයි පුතේ අපේට තියෙනවා ඔයගොල්ලන්ගේ පාඩම් ඇතුලේ ගද්‍ය හා පද්‍ය කියලා පාඩම් වර්ග දෙකක්. ගද්‍ය හා පද්‍ය කියලා. ඒතර මේ ගද්‍ය පාඩම් වල විචාරය ලියන විදිහත් පද්‍ය පාඩම් වල විචාරය ලියන විදිහත් ක්‍රම දෙකකට තියෙනවා. ඒ වගේම තමයි අපිට මේ ਵਿਚාරය එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා ශෛලිය. ඉතින් ඒ නිසා මේ ਵਿਚාරයේ නොඑක් අංශ ගන්නවා. ඒ නිසා පුතේ අපි මේ ගද්‍ය හා පද්‍ය කියන මේ දෙකටම ਵਿਚාර ක්‍රම ඉගෙන ගන්නට ඕනි. ඉතින් අපි අද දවසේ කතා කරන්නේ මෙන්න මේ කියන ගද්‍ය පාඩමකදී කොහොමද අපි ਵਿਚාරයක් ගොඩනගා ගන්න කියලා. ගද්‍ය පාඩමකදී ලකුණු 10 ਵਿਚාරයක් ගොඩනගා ගන්න කොහොමද කියලා. ගද්‍ය පාඩමෙන් ලකුණු 10 ਵਿਚාරයක් කොහොමද ගොඩනගා ගන්න කියලා. දැන් අපි බලමු කොහොමද මේ ਵਿਚාරේ ගොඩනගනකොට දැන් ඉස්සල්ලාම ඔයා කරපු දේ මොකක්ද? අර යාළුවා පිළිබඳව මට හඳුන්වලා දෙනකොට පුතේ ඔයා කරපු දේ තමයි මට ඔයාගේ යාළුවා පිළිබඳව නිවැරදි විස්තරයක්. මම ඔයාගේ යාළුවා දන්නේ නැහැනේ. දන්නේ නැති නිසා ඔයා මට ඔයාගේ යාළුවා පිළිබඳව නිවැරදි විස්තරයක් ගෙනල්ලා දුන්නා. එහෙනම් දැන් අපි යන්නට ඕනි ਵਿਚාරයේදී ඔන්න ඔය කියන පොයින්ට් එකට. ඔය පොයින්ට් එකට. මම අද ගන්නවා ඕගොල්ලෝ කවුරුත් දන්න පාඩම 10 වසරේ පළවෙනි සාහිත්‍ය පාඩම සතර කම්මන්ත්‍රණය. සතර කම්මන්ත්‍රණය පාඩමට. සතර කම්මන්ත්‍රණය. මේ සතර කම්මන්ත්‍රණය පාඩමේ ඉන්නවා අපූර්ව චරිතයක්. ඔයගොල්ලෝ කවුරුත් ආදරය කරන චරිතයක්. ඒ තමයි කේවට්ට බමුණගේ චරිතය. කවුද? කේවට්ට බමුණාගේ චරිතය. එතකොට ඔයාලා දන්නවා දැන් අපිට 10 විචාරකදී හැම වෙලාවෙදීම අපි දෙන්න ඕනි පුතේ උපුටන නැත්තම් උද්දෘත පාඩ 3යි. උද්දෘත පාඩ 3කින් තමයි විස්තර කරන්නට ඕනි. දැන් ඔයාලට මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
උම්මග්ග ජාතකයේ රචනා කිරීමේදී එහි සාර්ථකත්වයේ පිණිස චරිත නිරූපණය මැනවින් යොදාගෙන ඇති අතර කේවට්ට බමුණාගේ චරිතය උපායශීලී නුවණින් යුතු චරිතයක් ලෙස නිරූපණය කර ඇත. උදාහරණ 3ක් දෙමින් සාකච්ඡා කරන්න කියලා නැත්නම් විමසන්න කියලා අපිට ප්‍රශ්නයක් එනවා. දැන් අපි බලමු මේක කොහොමද ගොඩනගා ගන්න කියලා. දැන් එතකොට ඔයා අර යාළුවා පිළිබඳව මට හඳුන්වලා දුන්නා වගේ පුතේ ඔයා මොකද කරන්න ඕනි මේ කියන උම්මග්ග ජාතකය නැත්නම් මේ කේවට්ට බමුණාගේ චරිතය එන්නේ කොහෙන්ද කියලා පළවෙනි ඡේදයෙන් අපිට කියන්න ඕනි. ඔයා හිතන්න ඕනි විචාරේ ලියනකොට හැම වෙලාවෙම කිසි දෙයක් නොදන්න කෙනෙකුටයි මම මේ කියලා දෙන්නේ කියලා. හිතාගෙන පුතේ ඔයා පළවෙනි ඡේදේ ගොඩනගා ගන්න ඕනි. පළවෙනි ඡේදේ පුතේ ඔයා ගොඩනගනකොට උපරිම රූල් සීමා කරන්න රූල් 4කට විතර. රූල් 4කට විතර සීමා කිරීමක් කරන්නට ඕනි. ඒ රූල් 4කට සීමා කරලා කොයි විදිහටද මේ කාරණේ ඉදිරිපත් කරන්න කියලා බලන්නට ඕනි. ඒ රූල් 4කට ඉදිරිපත් කරනකොට දැන් මේ පළවෙනි ඡේදය ඇතුලේ මොන වගේ කාරණාද කියවෙන්න ඕනි. දැන් මම මේ කියන කාරණා ටික හොඳට බලා ගන්න. එතනදී පළවෙනි දේ තමයි අපේ සිංහල සාහිත්‍ය තුළ යුග 9ක් වර්ගීකරණය කරනවා. ඒ යුග 9න් අපේ මේ කතා කරන සාහිත්‍ය නිර්මාණයට මොන වගේ යුගයක්ද පාදක වෙලා තියෙන්නේ කියලා අපි කතා කරන්නට ඕනි. ඊට පස්සේ අපි පළවෙනියෙන්ම කියන්නට ඕනි පුතේ යුගය පිළිබඳව. යුගය. ඊළඟට පුතේ අපි මේ යුගය පිළිබඳව හඳුන්වලා දීලා ඊට පස්සේ මේ යුගයෙන් පසුව අපි පැහැදිලි කරලා දෙන්නට ඕනි මේ යුගය අපි දන්නවා දැන් යුග 9ක් තියෙනවා අපේ සිංහල සාහිත්‍ය තුල ප්‍රධාන වශයෙන් මේ යුග 9න් මේ අපි කතා කරන යුගය කොතරම් වැදගත්ද කියන කාරණා. ඊට පස්සේ මේ යුගයේ නිර්මාණය වුණු තවත් නිර්මාණ තියෙනවා. ගද්‍ය හා පද්‍ය නිර්මාණ තිබෙනවා. ඒ වගේම නිර්මාණකරුවන් ඉන්නවා. මේ නිර්මාණකරුවන් හා අනිකුත් නිර්මාණ අතර මේ අපි කතා කරන නිර්මාණයට තිබෙන සුවිශේෂී ස්ථානයක් තිබෙනවා නම් ඒ ස්ථානය පිළිබඳව අපි කතා කරන්නට ඕනේ. දැන් යුගය ගැන කතා කළා. ඒ යුගයේ මේ නිර්මාණවල අපි කතා කරන නිර්මාණයේ සුවිශේෂීත්වයක් තියෙනවා නම් ඒ නිර්මාණයේ ස්ථානයේ පිළිබඳව සුවිශේෂීත්වය පිළිබඳව කතා කරනවා. ඊළඟට පුතේ අපි කතා කරනවා අපේ මේ නිර්මාණය යුගයේ මේ නිර්මාණය කුමක්ද කියන කාරණේ. නිර්මාණය කුමක්ද? නිර්මාණය කුමක්ද? ඒ සඳහා පාදක වුණු යම් ග්‍රන්ථයක් තියෙනවා නම් යම් පාදක වුණු යම් ග්‍රන්ථයක් තිබෙනවා නම් ඒ ග්‍රන්ථය පිළිබඳවත් අපි කතා කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා මේ යුගය ස්ථානයේ කුමක්ද ඊට පස්සේ පාදක වෙලා තියෙන්නේ මොන වගේ දෙයක්ද? ඊළඟට මේ අපේ නිර්මාණයේ කර්තෘවරයා කවුරුන්ද? කර්තෘවරයා කවුරුන්ද කියන කාරණය අපි ඊළඟට අනිවාර්යෙන් සඳහන් කරන්නට ඕනි. ඊළඟට දැන් යුගයේ ස්ථානයේ කුමක්ද පාදකය ඊට පස්සේ කර්තෘ පිළිබඳව කතා කළා. ඊට පස්සේ මේ කර්තෘ විසින් නිර්මාණය කරන මේ නිර්මාණය දැන් අපේ සතරකම් මන්ත්‍රණය කියන මේ පාඩම 550 ජාතක පොතේ තවත් ජාතකයක ඒ ජාතකයේ ඇතුළත අන්තර්ගත වෙන දෙයක් නේ. ඒ නිසා අපි කියනවා මේ සතරකම් මන්ත්‍රණය කියන කොටස මේ කියන මේ කෘතියේ කුමන අංශයක තිබෙන කාරණයක්ද කියන අංශය පිළිබඳවත් අපි දැනුවත් කිරීමක් කරන්න ඕනේ. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික විතරයි තියෙන්නේ. ඒකට ඔයාලා පුතේ මේක නිර්මාණය කරනකොට ඔබට පුළුවන් දැන් මේ කියන තොරතුරු ටික ලස්සනට කියන්න ඕනේ. දැන් ඔයා මට යාළුවා ගැන කියනකොට ඒ යාළුවා ගැන කියන විස්තරය අර විස්තර කිරීම කරනකොට මට අපැහැදිලි ආකාරයෙන් කළා නම් ඒක අපිට පැහැදිලි නෑ. ඔයා විචාරයේදී කළ යුතු දේ තමයි පුතේ ඔබ ගුරුවරයාව හා මේ බලන කෙනාව ආකර්ෂණය කරගන්නට ඕනි. ආකර්ෂණීය කරගත්තොත් තමයි ඔබට මේ ලකුණු ප්‍රමාණයේ උපරිම ප්‍රමාණයකට යන්න පුළුවන්කම තිබෙන්නේ. අන්න ඒ ආකර්ෂණය ලබා ගැනීම සඳහා අපි පාවිච්චි කරන ක්‍රමවේදයක්. ඒ තමයි ලස්සන භාෂාවක් පාවිච්චි කරන පුතේ. ලස්සන භාෂාවක් අපි පාවිච්චි කරනවා. කොහොමද මේ ලස්සන භාෂාව පාවිච්චි කරන්නේ? අපිට පුළුවන් උපමා රූපක ආදී අලංකාර පාවිච්චි කරලා ඒ වගේම නිර්මාණශීලී භාෂාව පාවිච්චි කරලා මේ අපේ අලංකාර ශෛලිය වර්ධනය කරගන්න. අලංකාරාත්මක නිර්මාණයකින් ආරම්භ කරන්න පුළුවන්. ඔන්න මම දැන් ආරම්භ කරනවා. දැන් බලන්න අපිට ලස්සනට මේක ආරම්භ කරනවා. මෙම කියනවා.
දැන් අපි ඔන්න යුගය ගැන ඉස්සල්ලාම කියනවා. සිංහල සාහිත්‍ය නම් මම ලස්සනට කියනවම සිංහල සාහිත්‍ය නම් දියඹෙහි ගලා යන නෞකාවක් බඳ වූ. ඔන්න සිංහල සාහිත්‍ය කියලා කියන්නේ දියඹ. සිංහල සාහිත්‍ය නම් දියඹෙහි ගලා යන නෞකාවක් බඳ වූ ගද්‍ය සාහිත්‍ය කියලා අපිට ආරම්භ කරන්න පුළුවන්. නැත්තම් අපි ලස්සන තවත් ආරම්භයක් දෙනවා. මේක අපි ගමු ලස්සනට. සිංහල සාහිත්‍ය නම් අඹරෙහි. අඹර කියලා කියන්නේ අහසට. සිංහල සාහිත්‍ය නම් අඹරෙහි දිලි දිලි දිලිසෙන තාරකා අතර. අන්න උපමා කළා. දිලි දිලි දිලිසෙන තාරකා අතර පුන් සඳක් බඳ වූ ගද්‍ය සාහිත්‍යයේ පුන් සඳක් බඳ වූ ගද්‍ය සාහිත්‍යයේ විශිෂ්ට යුගයක් ලෙසින් ගැනෙන විශිෂ්ට යුගයක් ලෙසින් ගැනෙන ඔන්න විශිෂ්ට යුගයක් ලෙසින් ගැනෙන අපි දැන් මේ යුගය මොකද්ද? කුරුණෑගල සාහිත්‍ය යුගයේ. කුරුණෑගල සාහිත්‍ය යුගයේ බහුකතෘ මණ්ඩලයක් විසින් රචිත. කුරුණෑගල සාහිත්‍ය යුගයේ බහුකතෘ මණ්ඩලයක් විසින් රචිත මොකද්ද පොත? 550 ජාතක පොත. 550 දැන් අපි කතා කරනවා සිංහල සාහිත්‍ය නම් අඹරෙහි දිලි දිලි දිලිසෙන තාරකා අතර පුන් සඳක් බඳ වූ ගද්‍ය සාහිත්‍යයේ සුවිශේෂී යුගයක් වන කුරුණෑගල් සාහිත්‍යයේ රචනා උණු අපිට තව ඕනනම් ගන්න පුළුවන් නන්විද සාහිත්‍ය කෘතීන් අතර නන්විද සාහිත්‍ය කෘතීන් අතර සුවිශේෂී කෘතියක් වන 550 ජාතක පොතෙහි. දැන් 550 ජාතක පොතේ තමයි තියෙන්නේ. අපි ගලාගෙන එනවද? 550 ජාතක පොතෙහි දිගම ජාතක කතාව වෙන උමන්දාව නොහොත් උම්මග්ග ජාතකේ රචනා කිරීමේදී උමන්දාව නොහොත් උම්මග්ග ජාතකේ රචනා කිරීමේදී එහි ප්‍රධාන චරිතයක් වන කේවට්ට බමුණාගේ චරිතය. කේවට්ට බමුණාගේ චරිතය කතුවරයා අපූර්ව ලෙස නිර්මාණය කර ඇත කියලා අපිට කියන්න පුළුවන්. දැන් අපි මේ කියන ඡේදෙදී අපි මේ කියන කාරණා ටික විතරයි කතා කරන්නේ. තවත් අපිට මේක කතා කරන්න පුළුවන්. දැන් ওই විදිහට අපි මේක තියෙන මේ කියන අවශ්‍ය කරන කාරණා ටික. දැන් මේක ඔබේ තිබෙන දක්ෂතාවයට අනුව පුතේ ඔබට මේ භාෂාව හසුරුවීම කරන්න පුළුවන්. භාෂාව ඕනම අංශයකින් හැසිරවීම කරන්නට පුළුවන්. ඒකට භාෂාව හසුරුවලා ඔබ ඉදිරිපත් කිරීම තමයි මෙතනදී වටින්නේ. හැබැයි එන්නට ඕනි කරන කාරණා ටික තමයි මේ ටික පුතේ. මේ දැන් ගොඩාක් ළමයි කරන දේ තමයි මුල් ඡේදෙදී රූල් 5-6කට යනවා. එතරම් අවශ්‍ය නැහැ. මුල් ඡේදෙදී ඔබ කරන්නට ඕන කරන්නේ මුල් ඡේදෙදී අපි කාල කළමනාකරණය කර ගන්නට ඕනි. ඔබට තිබෙන්නේ විනාඩි 20ක ප්‍රමාණයක් විතරයි මේ 10 විචාරයට. මේ විනාඩි 20ක කාලය තුලදී ඔබ කාලය කළමනාකරණය කරගෙන මේක ලියන්නට ඕනි. එතකොට ඔබ රූල් 3කට 4කට සීමා කරලා මේ යුගය පිළිබඳව, කතෘ පිළිබඳව කියන්නට ඕනි. ඊළඟට ඔයාලා දැන් කිව්වා දැන් සිංහල සාහිත්‍ය නම් අඹරෙහි දිලි දිලි දිලිසෙන තාරකා අතර පුන් සඳක් බඳ වූ ගද්‍ය සාහිත්‍යයේ සුවිශේෂී යුගයක් වන කුරුණෑගල් සාහිත්‍ය යුගයේ ඔබට උනන් කියනවා බහුකතෘ මණ්ඩලයක්. කතෘ කවුද? බහුකතෘ මණ්ඩලයක් විසින් රචනා කරනු ලබන 550 ජාතක පොතෙහි දිගම ජාතක කතාව වන උම්මග්ග ජාතකේ රචනා කිරීමේදී එහි ප්‍රධාන චරිතයක් වන කේවට්ට බමුණාගේ චරිතය ඔන්න අපි අවසාන පොයින්ට් එක එනවා පුතේ. හැම වෙලාවෙම මතක තියාගන්න පළවෙනි ඡේදේ පොත ගැන විස්තර කරලා එනකොට අනිත් ඡේදෙට පුංචි ආරම්භයක් දෙන්නට ඕනි. ඒ නිසා අපි කරන්නේ ප්‍රශ්නයට අදාළ කරගන්නවා. දැන් ප්‍රශ්නෙන් අහන්නේ කේවට්ට බමුණාගේ චරිතයේ ප්‍රඥාවන්ත චරිතයක් විදිහට නිරූපණය කර ඇති කියලානේ. එහෙනම් ඔයාලට පුළුවන් පුතේ කේවට්ට බමුණාගේ චරිතය ප්‍රඥාවන්ත චරිතයක් ලෙසින් නිරූපණය කර ඇති අයුරු මෙසේ විමසා බැලිය හැකිය කියලා ඔයාලා පළවෙනි ඡේදය දෙනවා.
ඔන්න පළවෙනි ඡේදය ඒ විදිහට දුන්නා. දැන් පළවෙනි ඡේදය ඔයගොල්ලන්ට දැන් හොඳට පැහැදිලි. පළවෙනි ඡේදෙදි කරන්නේ මේ යුගය පිළිබඳවත් පොත පිළිබඳවත් ඊට පස්සේ මේ කතෘ පිළිබඳව පැහැදිලි කරලා අවසානයේදී ඔයගොල්ලෝ පුංචි ස්ටාර්ට් එකක් දෙනවා අර ප්‍රශ්නෙට අදාළ කරන්න ඕනි හැම වෙලාවෙම. කේවට්ට බමුණාගේ ප්‍රඥාවන්ත බවෙන් කියලා කියනවා. දැන් පළවෙනි ඡේදය අවසන්. දැන් ආයේ පොත ගැන කතා කරන්නට යන්න එපා. ඊළඟට පුතේ ඔයාලට පුළුවන් දෙවෙනි ඡේදය ආරම්භ කරනවා. දෙවෙනි ඡේදෙදී ඔයාලා කියන්න පුළුවන් මෙතනදී තව පුංචි පැහැදිලි කිරීමක්. ඒකල කියන්නේ උද්ෘතයට එන්න ඉස්සෙල්ලා උද්ෘතෙන් ඔයාලා කරන දේ තමයි ඔයගොල්ලෝ කරනවා ඊළඟ කාරණයක් පැහැදිලි කරනවා. මොකද ඊළඟ කාරණය ඔයගොල්ලෝ රූල් දෙකකින් වගේ ඔයගොල්ලන්ට පුළුවන් දෙවෙනි ඡේදය නිර්මාණය කරන්න. මොකද රූල් දෙකකින් මේ ඡේද නිර්මාණය කරනවා මේ විදිහට උක්ත පාඩමෙහි නැත්නම් උම්මග්ග ජාතකයේහි එන කේවට උම්මග්ග ජාතකයේහි ප්‍රධාන චරිත රසක් අපිට හඳුනාගත හැකි අතර ප්‍රධාන චරිත රාශියක් තියෙනවානේ. ඔයගොල්ලෝ දන්නවානේ. මහෞෂධ පඬිතයන්ගේ චරිතය, තලතා දේවියගේ චරිතය, අමරා දේවියගේ චරිතය, වේදේහ රජුරුවන්ගේ චරිතය, සේනක පුක්කුස කාවින්ද දේවින්දලාගේ චරිතය, ඊට ඔයගේ චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ චරිතය, ඔයගේ චරිත රාශියක් තියෙනවා. ඒකට අපි කියනවා උම්මග්ග ජාතකයේහි ඉන චරිත රාශියක් අතුරින් කේවට්ට බමුණාගේ චරිතය ප්‍රඥාවන්ත බවින් යුතු චරිතයක් ලෙස නිරූපණය කරන්නට ජාතක කතාකරුවා ගන්නේ අපූර්ව උත්සාහයකි කියලා ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. අපූර්ව උත්සාහයකි. ඒ පිළිබඳව නිදර්ශන තුලින් මෙසේ විමසා බැලීම වැදගත්ය කියලා පුංචි රූල් දෙකක ඡේදයක් දෙනවා ඊගාවට. පොත ගැන ටික කිව්වා දෙවෙනි ඡේදකින් දුන්නා. ඊට පස්සේ තමයි පුතේ අපි උද්ෘතය දෙන්නේ. දැන් අපි ගමු උද්ෘතයක්. දැන් උද්ෘතයක් ගත්තොත් එහෙම අපිට උද්ෘතය ගන්න පුළුවන් මේ විදිහට. අපි කියනවා දේවයන් වහන්සේ කන මෑතට නමාලුව මැනව මේ මන්ත්‍රණය සතරකම් මන්ත්‍රණය නම් වන්නේය. දැන් කේවට්ට බමුණාගේ ප්‍රඥාවන්ත බව ඉස්මතු වන ස්ථානයක් විදියට අපිට මේ ස්ථානය හඳුනා ගන්න පුළුවන්. ඒතර එතනදී පැහැදිලි කරන්නේ මොකක්ද? දැන් අපි කියනවා දැන් මේ ඊට පස්සේ දැන් අපි උද්ෘතය දුන්නා. ඔබ උද්ෘතය දෙනකොට දැන් මම ඒ කාරණේත් පැහැදිලි කරලා පෙන්නන්නම්. දැන් ඕගොල්ලෝ මේ ਵਿਚාරය ලියනකොට පොතේ හැම වෙලාවෙම මතක තියාගන්න පැහැදිලි බව අනිවාර්යෙන් තියෙන්නට ඕනි. ඕගොල්ලන්ගේ පොත ඇතුලේ පැහැදිලි බව අනිවාර්යෙන් තියෙන්නට ඕනි. රූල් ළඟට ලියන්නට ඕනි. ඊට පස්සේ උද්ෘත පාඩ දෙනකොට දැන් මේ විදිහට ලියාගෙන යන්නට ඕනි. ලියාගෙන ගිහිල්ලා ඔය පළවෙනි ඡේදය ඊට පස්සේ දෙවෙනි ඡේදය ඔය විදිහට ලියුවා. දෙවෙනි ඡේදය ලියාගෙන යනවා. ඊට පස්සේ උද්ෘත පාඩ දෙනකොට හරියටම මේ විදිහට ලස්සනට උඩුකමා යටතේ වෙනම කළු පෑනකින් උද්ෘත පාඩ දෙන්නට ඕනි. ඊට පස්සේ උද්ෘත පාඩේ ඔය විදිහටම දීලා ඊට පස්සේ නේද දේවයන් වහන්සේ කන මෑතට නමාලුව මැනව මේ මන්ත්‍රණය සතරකම් මන්ත්‍රණය නම් වන්නේය. දැන් අපි උද්ෘතයක් දුන්නා. දැන් උද්ෘතය දුන්නයි කියලා මේ ਵਿਚාරේ මේ ඉවර නැහැ. ඊළඟට අපි දැන් පුතේ අර ඔයාලට මතකනේ ඔයාලා මේ වාගේ ආලුවා පිළිබඳව මට කියනකොට කිව්වා ඔයා මෙන්න මේ නිසා මේ මගේ ආලුවා හොඳයි. ඒ ආලුවා පරිත්‍යාගශීලී කියලා කියනවා කියලා කිව්වා. ඒකට කියන්නේ ඔයා මට උද්ෘත පාඨයක් ගෙනත් දුන්නා. ඒකට කියන්නේ මේ චරිතය පිළිබඳව ඔප්පු කරන්න පුළුවන් සාධකයක් දුන්නා. අපිත් දැන් කේවට්ට බමුණා ප්‍රඥාවන්තයි කියලා කියන්න අවශ්‍ය කරන උද්ෘත පාඨකුයි මේ දුන්නේ. හැබැයි උද්ෘත පාඨ දුන්නයි කියලා මේක ඔප්පු වෙලාද? ඔප්පු වෙලා නෑ පුතේ. එහෙනම් ඔයාලා මීළඟට ඔප්පු කරලා පෙන්වන්නට ඕනි අපි විස්තරයක් කරලා. අපිට කියන්න පුළුවන් මෙතනදී ලස්සනට කියාගෙන යනවා. මෙම උපුටණය අපි ලස්සන මෙම උපුටණය තුලින් පැහැදිලි වන්නේ කේවට්ට බමුණාගේ ප්‍රඥාවන්ත බවයි. කේවට්ට බමුණාගේ ප්‍රඥාවන්ත බවයි. අපි කියනවා චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන් හා කේවට්ට බමුණා මගුල් සල්වටෙහි සිටින අවස්ථාවේදී මෙම මන්ත්‍රණය රාජ්‍යයන් යටත් කර ගැනීමේ මන්ත්‍රණය පවසන්නේයයි චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන් පැවසු මොහොතේ කේවට්ට බමුණා පවසන්නේ මෙම මන්ත්‍රණය වෙනත් කෙනෙකුට නොඇසි අප දෙදෙනා අතර පමණක් ඔවුන් දෙදෙනා අතර පමණක් රඳවා ගත යුතු බවයි. ඒ තුලින් ඔහුගේ ප්‍රඥාව ඉස්මතුව පෙනෙන අවස්ථාවකි. ඊට හේතුව නම් කේවට්ට බමුණා මෙම මන්ත්‍රණය යම් ලෙසකින් වෙන කෙනෙකුන් දැනගතහොත් දැන් අපි කියනවා ඒක කියන්නේ අපි ਵਿਚාරය කියලා කියන්නේ මේකයි. අපි එතන සීමා වෙන්නේ නැහැ. අපි අපිට හිතන දේ මේක ඔප්පු කරලා පෙන්වන්න විචාරශීලීව අපි කියනවා ඒ මොහොතේ කේවට්ට බමුණාගේ සිතුවිල්ල බවට පත් උනේ
පත් වූයේ චූල යම් ලෙසකින් මෙම මන්ත්‍රණය වෙනත් කෙනෙකුගේ කනට ගියහොත් එය තමන්ගේ කාරණය කියන්නේ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට නොහැකි වෙන බවයි. ඒ පිළිබඳව නිවර්දි ආකාරයෙන් ප්‍රඥාවන්තව සිටීමේ හැකියාවක් කේවට්ට බමුණා සතු වූ බව අපිට මෙම අවස්ථාවෙන් පැහැදිලි වන්න. කියලා අපි වගේර අපි හැම වෙලාවෙම පොතේ ඕගොල්ලෝ පිටින් කියන්න ඕනේ. ඒකල කියන්නේ අපි ඕගොල්ලන්ට හිතෙන දේ මේකේ ලියන්න ඕනේ. ඒක තමයි ਵਿਚාරය කියලා කියන්නේ. නැත්නම් මේ උද්ෘතේම විස්තර කරලා කිව්වොත් ඒක ਵਿਚාරයක් වෙන්නේ නැහැ. ඒ නිසා වෙනම හිතලා මෙන්න මේ කාරණේ නිසා තමයි මෙහෙම වුනේ කියලා ඔප්පු කරන්නට ඕනේ. ඊට පස්සේ ඔප්පු කරන මහා ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ දැන් අපි දෙවෙනි උද්ෘතේට යනවා. දැන් දෙවෙනි උද්ෘතේට අපිට නිකම්ම යන්න පුළුවන්ද? නිකම්ම යන්න බෑ. නිකම්ම යන්න බෑ. ඒ නිසා අපි මේ උද්ෘතේ විස්තර කරලා ඊට පස්සේ පුතේ අපි පුංචි ඉඟියක් දෙනවා. හරිද? ඉංගියක් දෙනවා කියලා කියන කේවට්ට බමුණා මහා ප්‍රඥාවන්ත චරිතයක් ලෙස ඒ අනු පැහැදිලි වන අතර එතෙක්ද නොව කියලා අපි දෙනවා අවසානයේ. එතෙක්ද නොව තව තවත් අපිට එවැනි අවස්ථා රැසක් හඳුනා ගත හැකිව ඇත කියලා. ඔන්න දැන් අපි කියනවා ඒක කියන්නේ අන්න ඊගාව උද්ෘතය දෙන්න අපි අවස්ථාවක් හදාගත්තා. ඒ උද්ෘතේනොත් අපි ඔප්පු කරනවා. ඊට පස්සේ ආයත විස්තර කරගෙන යනවා. ඊළඟට ආයත උද්ෘතය දෙනවා විස්තර කළා අවසානයේ නිගමනය දෙනවා. නිගමන ඡේද පුතේ රූල් 3කින් විතර ඔයාලා දෙන්න ඕනේ. නිගමන ඡේදදී ඔයාලා කියන දේ තමයි හරිද? අපි ආයෙ මුලට එනවා කියනවා මේ උම්මග්ග ජාතකේන දිගම ජාතක මේ උම්මග්ග 550 ජාතක පොතේ හින දිගම ජාතකේන උම්මග්ග ජාතකේන කේවට්ට බමුණාගේ චරිතය ප්‍රඥාවන්ත චරිතයක් ලෙස නිරූපණය කර ඇති අයුරු උක්ත නිදර්ශන තුලින් අපිට මනාව පැහැදිලි කරගත හැකිව ඇත. හැකිවන්නේ නොවේද කියලා අවසාන නිගමනයක් දෙනවා. විනාඩි 20ක් ඇතුළත ඔයාලා මේක ලියන්නට ඕනේ. දැන් එතකොට ඔයාලා මතක තියාගන්න පුතේ විභාගෙට ගියාම විභාගයේදී අනිවාර්ය සාධකයක් තමයි උද්ෘතේ. උද්ෘතයට ලකුණක් හම්බ වෙනවා. එතකොට උද්ෘත තුනට ලකුණු 3ක්. ඒ නිසා උද්ෘත කටපාඩම් කරගෙන තිබීම වැදගත්. මොකද උද්ෘත ඔයගොල්ලන්ට මතක නැත්නම් මේක පාඩම් කරන්න බැහැනේ. නේද? ඒ නිසා උද්ෘත ටික කටපාඩම් කරගන්නට ඕනි. කේවට්ට බමුණාගේ චරිතය ගැන තමයි මම අද දවසේ කියලා දුන්නේ. එතකොට දැන් මේක අපි ලියලියා මේක පැහැදිලි කරන්නට යන්නේ නැහැ. අපි ඉදිරි දවසකදී මම ਵਿਚාරයක් මේක ලියලා ඔයගොල්ලන්ට පැහැදිලි කරලා පෙන්නනවා. මේ ලකුණු 10 ਵਿਚාරයක්. මේ වගේම චරිතකින් අහන්න පුළුවන්. ආයේ දැන් මහෝස්ත පඬිතයන්ගේ චරිතය ප්‍රඥාවන්ත චරිතයකි. ඔයාලට තියෙන්නේ මේ විදිහටම පටන් අරගෙන විස්තර කරලා ඉදිරිපත් කරන්න. දැන් ඔයගොල්ලන්ට පුළුවන් තව අහනවා චූලඩී බ්‍රහ්මදත්ත රජුවන්ගේ චරිතය ප්‍රඥාවන්ත චරිතයක. එහෙම අහනවා. ඊට පස්සේ උපායශීලී චරිතය කියලා ওই චරිත තුන ගැන අහන්න පුළුවන්. නේද? ඊට පස්සේ ওই විදිහට අපිට ඕනම පැතිකඩකින් අහන්න පුළුවන්. ඒ ඕන පැතිකඩකින් ඇහුවොත් මතක තියාගන්න පළවෙනි ඡේදයේ රූල් 4කින් 5කින් මේ පොත පිළිබඳව නිර්මාණශීලී ඡේදකින් පටන් ගත්තා. ප්‍රශ්න හැම වෙලාවෙම මේක අවසන් කරනකොට ප්‍රශ්නයට අදාළව අවසන් කළා. මෙතනදී නැවතත් පුංචි රූල් 2ක ඡේදයක් ලියලා උද්ෘතය දීලා විස්තර කිරීම කරනවා ලකුණු 10 විචාරිතේ. හැබැයි පුතේ 15 විචාර මීට පුංචි වෙනසක් ගන්නවා. ලකුණු 15 විචාර මීට පුංචි වෙනසක් ගන්නවා. ඒ වෙනස අපි හඳුනා ගන්නට ඕනේ. ඒතර මම හිතනවා ඔයාලට මේ ਵਿਚාරය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි වුණා කියලා. හැම වෙලාවෙම මතක තියාගන්න මේ ගොඩාක් දරුවෝ අපේ කරන දෙයක් තමයි මේ උද්ෘතේ විස්තර කරනවා. උද්ෘතේ විස්තර කිරීම ਵਿਚාරයක් වෙන්නේ නැහැ, ඒක විස්තර කිරීමක්. විස්තර කිරීමයි ਵਿਚාරය කිරීමයි කියලා කියන්නේ දෙකක්. ඒ නිසා මේක හැම වෙලාවෙම කියනකොට ඔයාලගේ අත්ින් දාලා ඒකල කියන්නේ මේක ඔප්පු කරන්න පුළුවන් සාධක සහිතව මෙන්න මේ නිසා මම මේක කියන්නේ. මෙන්න මේ නිසා මම මේක කියන්නේ කියලා හැම වෙලාවෙම ඔප්පු කරලා පෙන්නන්නට ඕනි. මෙන්න මේ නිසායි මේ කේවට්ට බමුණා ප්‍රඥාවන්ත වෙන්නේ. මෙන්න මේ නිසා කේවට්ට බමුණා මේ ක්‍රියාකලාපය නිසා කේවට්ට බමුණා ප්‍රඥාවන්ත වෙනවා කියලා ඔප්පු කරලා පෙන්නන්නට ඕනි. ඒක තමයි ਵਿਚාරය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා පුතේ අපි ਵਿਚාරයක් ගොඩ නගනකොට මේක විනාඩි 20ක් ඇතුළත මේ 10 ਵਿਚාර ලස්සනට ගොඩ නගන්නට ඕනි. ඉතින් ওই විදියට ඔයාලට පුළුවන් සෑම පාඩමකම ගද්‍ය පාඩම් වලදී මේ නිර්මාණශීලී ඉදිරිපත්. ඒ වගේම පද්‍ය පාඩම් වලදී පුංචි වෙනසක් ගන්නවා. මම ඉදිරියේදී ඕගොල්ලන්ට එකක් කියලා දෙන්නම් ਵਿਚාර කොහොමද ලියන්නේ කියලා. ඉතින් ඒ නිසා අපේ මේ විදිහට අපේ YouTube අවකාශය සමගින් අපි පැහැදිලි කරලා දුන්නේ අද මේ සතරකම් මන්ත්‍රණය ආශ්‍රය කරගෙන මේ එක චරිතයක් පිළිබඳව එහෙම නැත්නම් ලකුණු 10 ਵਿਚාරයක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ ප්‍රශ්නෙට අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේ ਵਿਚාරය ලියලා එන්න. ඔයගොල්ලෝ ලංකාවේ කොහෙ වුණත් පුතේ ਵਿਚාරය මට ලියලා එවන්න. ලියලා එවන්න WhatsApp නම්බරේ අපේ යටින් දිස්සෙනවා. ඒ WhatsApp නම්බරේට එවන්න. එව්වට පස්සේ මම බලලා අපිට voice message එකකින් ඔයාලට එවනවා අඩුපාඩු මොනවද කියලා. ඒකත් එක්ක හදාගන්න. හදාගෙන පළවෙනි තැනින් පටන් ගන්න. බෑ කියන්නේ මේක හරියම සරල දෙයක්. රචනාව ලියනටත් වඩා ලේසි දෙයක්. මේක හරියට සිස්ටම් එක අපි අල්ල ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක කරමු.
කරමු. මේක හරිම ලේසි. ඒ අමාරු වෙන්නේ මේක අමාරුයි කියලා හිතුවොත් විතරයි. මේක හරිම ලේසි. ඒ නිසා අපි බලමු ඉදිරියේදී තවදුරටත් මම ඔයාලට කියලා දෙන්නම් මේ විචාර කලාව පිළිබඳව තව බොහෝ අංශ පිළිබඳව අපිට සාකච්ඡා කරන්නට එනවා. ඒ සෑම අංශයක්ම අපි සාකච්ඡා කරමු. මේ විචාර පිළිබඳව තියෙන සෑම අංශයක්ම සාකච්ඡා කරමු. ඒකට මේ පහළ විචාරයක් ලියන්නේ කොහොමද? ඊකට පද්‍ය නිර්මාණයක විචාරයක් ලියන්නේ කොහොමද? ඊට පස්සේ අපිට තව අහනවා භාෂාව පිළිබඳව. ඒකට භාෂාව පැත්තෙන් කොහොමද විචාරයක් ලියන්නේ? චරිත පැත්තෙන් ආවොත් කොහොමද ලියන්නේ? මේ එක එක අංශ පිළිබඳව හැම අංශයක්ම අපි කතා කරමු පුතේ. කතා කරලා අපි ලස්සනට O level විභාගයට සිංහල පේපරයට ඒකක් ගමු. ඒකක් ගමු. ඒ විතරක් නෙවෙයි ප්ලස් එකක් ගන්න අපි උත්සාහ කරමු. මේක පුළුවන්. අපිට පුළුවන්. හරි සරල දෙයක් තියෙන්නේ. අපි මේක දන්න දේ නිරවුල්ව ලියන්නයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිත් එක්ක නිරතුරුව රැඳී සිටින යාළුවන්ටත් මේ පිළිබඳව දැනුම් දෙන්න. විචාර බැරි ගොඩාක් අය ඉන්නවා. ඒ අයට දැනුම් දෙන්න. මේක බලන්න කියලා. ඊට පස්සේ ඔයාලා මට ලොකු උදව්වක් කරන්න ඕනේ. ඒ උදව්ව තමයි පුතේ යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ඊගාවට මොනවද කිරෙන්නට ඕනි කියලා. ඔයාලට නොදන්න දේ පිළිබඳව යටින් දාලා තියන්න කමෙන්ට් එකක්. එතනදී මම ඒකට අදාළ කරන පාඩම ඕගොල්ලන්ට ගෙනලා දෙන්නම්. ඒකට මට ලේසි ඔයාලට ඉදිරිපත් කිරීම කරන්නට. ඉතින් ඒ නිසා ඒකත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබට ලියලා එවන්න පුළුවන්. ඒ අඩුපාඩු සකස් කරගෙන අපි නිවැරදි පිළිතුරක් සකස් කරගනිමු. ඉතින් සිංහල විෂය වගේම අනිකුත් විෂයන් වලටත් හොඳ රිසල්ට් එකක් අරගෙන ඒ 9ක් ගන්න හැමදෙනාම උත්සාහ කරන්න කියලා හැමදෙනාටම ආරාධනා කරනවා. එසේනම් හැමතෙම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අපි නැවතත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. අපේ සොඳුරු තක්ෂලාව YouTube අවකාශය සමග රැඳී සිටියේ ඕගොල්ලෝ හැමදෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.